iPhone කියලා පිළිගන්න අද දවසේ SLI ගේ YouTube channel එකට අද දවසේ අලුත් පාඩමක් කරන්න යන්නේ. සමහර විට මේ පාඩම ඔයගොල්ලන්ගේ ඉස්කෝලේත් කරලා නැතුව ඇති. මොකද මේක ඔයාලගේ විෂය නිර්දේශය අවසාන හරියට වගේ තියෙන පාඩමක්. ඉතින් අද පාඩම තමයි අපේ ප්‍රාග්ධන ආයෝජන තීන්. ඉතින් අද දවසේ ඇතුළත මම මේ වීඩියෝ එකෙන් ප්‍රාග්ධන ආයෝජන තීන් වල හැඳින්වීම කොටස ඔයාලට ගෙනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. එතකොට ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩම තමයි අද අපේ පාඩම වෙන්නේ. හරි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ බලන්න බෝඩ් එක දිහා බලන්න එපා. මම සටහනක් දාලා දැම්ම බලන්න අවශ්‍ය නැහැ. එකපම් පාඩම අතරතුර ඔයාලට බෙදා ගන්න. ඉස්සෙල්ලා බලන්න මොකක්ද මේ ආයෝජනයක් කියන්නේ. ප්‍රාග්ධන ආයෝජන එක පැත්තක තියලා මොකක්ද මේ ආයෝජන තීරණයක් කියන්නේ. ඔයාලා හිතන්න ඔයාලා ගාව මුදලක් තියෙනවා. යම් කිසි පිටු රුපියල් 1000ක මුදලක් තියෙනවා. මේ මුදල ඔයාලා ආයෝජනයක් කරනවා කියලා මොකක් හරි තැන්පතුවක දානවා. ඉතිරි කිරීමේ තැන්පතුවක දානවා. තැන්පතුවක දැම්මට පස්සේ ඔයාලට ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිලාභයක් එක්ක ආයේ මුදල ලැබෙනවා. මොකද්ද ප්‍රතිලාභේ? පොලිය. එහෙනම් ඔයා ඒ අර සල්ලි අරගෙන බැංකුවේ දාන එක ආයෝජන තීරණය. තේරුණාද? එතකොට ආයෝජන තීරණයක් කියලා මොකද්ද කියන්නේ? ව්‍යාපාරික මට්ටමේ මොකද්ද ආයෝජන තීරණයක් කියන්නේ? ව්‍යාපාරයේ අරමුදල් කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් කිසියම් වත්කමක ආයෝජනය කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ආයෝජන තීරණයක් කියලා. මම ඒක දැන් සටහනෙත් දාලා තියෙනවා. ව්‍යාපාරයේ අරමුදල් කිසියම් වත්කමක ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආයෝජනය කරන තීරණවලට තමයි අපි කියන්නේ ආයෝජන තීරණ කියලා. එතකොට මොකක්ද මේ වත්කම්? දැන් මේකේ මම නිර්වචන දුන්න ආයෝජන තීරණයක් කියන එකේ වත්කම්. අපි දන්නවනේ දැන්ට වත්කමක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද වත්කමක් කියන එක ඔයාලා දන්නවා. එතකොට වත්කම් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලින වත්කම්. අනිත් එක දිගු කාලින වත්කම්. මේක තව භාෂාවෙන් කියනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. එතකොට දැන් මේක ආයෝජන තීරණයක් කියන පාඩමෙන් හින්දා අපි ඒව හඳුන්වනවා කෙටි කාලින වත්කම් සහ දිගු කාලින වත්කම්. එතකොට අපිට ආයෝජනයක් කරන්න පුළුවන් කෙටි කාලින වත්කම් වල වගේම දිගු කාලින වත්කම් වල. උදාහරණයක් විදිහට අපිට ආයෝජනයක් කරන්න පුළුවන් කෙටි කාලින වත්කමක් වන තොගයක් සම්බන්ධ කරගෙන. ඒ වගේම අපිට ආයෝජනයක් කරන්න පුළුවන් දිගු කාලින වත්කමක් විදිහට යන්ත්‍රයක් මිලදීගෙන නිෂ්පාදනයට අදාළ යන්ත්‍රයක් මිලදීගෙන. එතකොට වත්කම් වල ආයෝජනය කරද්දී අපිට පුළුවන් කෙටි කාලින වත්කම් වලත් ආයෝජනය කරන්න. ඒ වගේම දිගු කාලින වත්කම් වල ආයෝජනය කරන්න. එතකොට දැන් මම කියවනේ මේ දිගු කාලින වත්කම් වල ආයෝජනය කරනවා කියලා. එතකොට ප්‍රාග්ධන ආයෝජන තියෙන අද පාඩමේ ප්‍රාග්ධන ආයෝජන තියෙන. එහෙනම් ප්‍රාග්ධන ආයෝජන තීරණය කියන්නේ මොකද්ද? දිගු කාලින වත්කම් වල ආයෝජනය කරන්න ගන්නා වූ තීරණ තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියලා. මම ඒක දැන් ඔයගොල්ලෝ නිර්වචන බෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා. මේ සටහන් ටික ඔයගොල්ලෝ මට ලියා ගන්න. එතකොට ප්‍රාග්ධන ආයෝජන තීරණයක් කියන්නේ මොකක්ද? මම බෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා. ප්‍රාග්ධන ආයෝජන තීරණ ව්‍යාපාරයක් සතු අරමුදල් අඩු අවදානමක් යටතේ වැඩි ප්‍රතිලාභ විශේෂයෙන් මේක මතක තියාගන්න ඕන. අඩු අවදානමක් යටතේ වැඩි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි දිගු කාලීන වත්කම් වල ආයෝජනය කරන එකට තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ආයෝජන කියලා. මොකද්ද ප්‍රාග්ධන ආයෝජනයක් කියන්නේ? ව්‍යාපාරයේ අරමුදල් අඩු අවදානමක් යටතේ වැඩි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි දිගු කාලීන වත්කම් වල ආයෝජනය කරන එක තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියලා. මොනවාද උදාහරණ? මම උදාහරණ විදිහට කියන්න. ව්‍යාපාරයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම. ගොඩනැගිල්ලක් දිගු කාලිනයි. එතකොට ඒක හඳුන්වන්න පුළුවන් දිගු කාලින ආයෝජන තීරණයක් කියලා. ඒ වගේම තව විදිහකට ව්‍යාපාරයට යන්ත්‍රයක් මිලදී ගන්නවා නිෂ්පාදන කටයුතු සඳහා. එතකොට ඒකත් හඳුන්වන්න පුළුවන් මොකක් විදිහටද? දිගු කාලීන ආයෝජනයක් විදිහට. නැත්නම් ප්‍රාග්ධන ආයෝජනයක් විදිහට. එතකොට දැන් මම හිතනවා මොකක්ද මේ ප්‍රාග්ධන ආයෝජනය කියන්නේ කියලා ඔයාලා දැන් දැනටමත් දන්නවා කියලා. එතකොට අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රාග්ධන ආයෝජන තීරණවල තියෙන ලක්ෂණ කියලා. මේ ලක්ෂණ ඉතාමත් වැදගත්. එතකොට මේ ලක්ෂණ අපිට මතක නම් අපිට පුළුවන් මේක ප්‍රාග්ධන ආයෝජන තීරණයක් කියලා
හඳුනා ගන්න. එහෙනම් අපි බලමු ප්‍රාග්ධන ආයෝජන තීරණයක ලක්ෂණ මොනවද කියලා. හරි අපි දැන් බලන්න යන්නේ ප්‍රාග්ධන ආයෝජන තීරණයක ලක්ෂණ මොනවද කියලා. ඉතින් මේ ලක්ෂණ ටික ඉතාමත් වැදගත්. මේ තියෙන ලක්ෂණ ටික හැම එකක්ම සම්පූර්ණ වුණාම තමයි ඒක ආයෝජන තීරණයක් කියලා අපිට විස්තර කරන්න පුළුවන්. එහෙනම් මොනවද මේ ලක්ෂණ? පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? දිගු කාලීන වත්කම් වල ආයෝජනය කිරීම. අපි කිව්වනේ ප්‍රාග්ධන ආයෝජන තීරණයක් කියන්නේ දිගු කාලීන වත්කම් වල ආයෝජනය කරන එක. ඒ කියන්නේ වර්ෂයකට වඩා වැඩිපුර කාලයක් පවතින වත්කම් වල ආයෝජනය කරන එක තමයි කියන්නේ දිගු කාලීන වත්කම් වල ආයෝජනය කරනවා. එහෙනම් ප්‍රාග්ධන ආයෝජන තීරණයක පළවෙනි ලක්ෂණය මොකද්ද? දිගු කාලීන වත්කම් වල ආයෝජනය කිරීම. දෙවෙනි එක තමයි වැඩි ප්‍රාග්ධනයක් නැත්නම් අරමුදලක් අවශ්‍ය නම් උදාහරණයක් විදිහට හැමතිස්සෙම ප්‍රාග්ධන ආයෝජන තීරණයක කරන්නේ වැඩි ප්‍රාග්ධනයක් සහිත වත්කම් වල ආයෝජනය කරන එක. හිතන්නකෝ යන්ත්‍රයකට ආයෝජනය කරනවා. යන්ත්‍රය කියන එක සුළුපටු ගාණක් නෙමෙයි. වැඩි ලොකු ගාණක්. එතකොට වැඩි ප්‍රාග්ධනයක ආයෝජනය කරනවා මේ ප්‍රාග්ධන ආයෝජන තීරණ වලදී. එතකොට මුදලින් අඩු වටිනාකම් වල ආයෝජනය කරනවා අපි සඳහන් කරන්නේ ප්‍රාග්ධන ආයෝජනයක් කියලා. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය තමයි වැඩි අවදානමක් පැවතීම. වැඩි අවදානමක් පැවතීම. මේ ප්‍රාග්ධන ආයෝජන තීරණ මොනවාද? දිගු කාලීනයි. දිගු කාලීනයි කියන්නේ මොකද්ද? අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ දිගු කාලීනව. එහෙනම් දිගු කාලීනව ප්‍රතිලාභ ලැබෙන හින්දා මේකේ අපිට අවදානමක් තියෙනවා. ඒක වැදගත්. ඊට පස්සේ ආයෝජන තීරණය අපිට වෙනස් කරන්න බෑ. ආයෝජනේ පටන් ගත්තට පස්සේ මේ ආයෝජන තීරණය වෙනස් කරන්න බෑ. උදාහරණයක් විදිහට ව්‍යාපාරයට යන්ත්‍රයක් ගෙනාවට පස්සේ ඒක පාවිච්චි කරලා ආයෙ මැදදී යන්ත්‍රය එපා කියලා අයින් කරලා අපිට ඒ සඳහා වැය වුණු අරමුදල් ටික ආයෙ අපිට ගන්න බෑ. එහෙනම් අපිට ඒකට කීය අරමුදල් ආයෙ ගන්න බෑ කියන්නේ මොකද්ද? මේ ආයෝජන තීරණය අපිට වෙනස් කරන්න බෑ. අන්තිම එක තමයි අරමුදල් සම්බන්ධ දිගු කාලීන බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ දිගු කාලීන වත්කම් වල ආයෝජනය කරනවා කියන්නේ ඒකට බැඳීමක් දිගු කාලීන. බැඳීම දිගු කාලීනයි කියන්නේ ඒ සම්බන්ධ අරමුදල දිගු කාලීනයි. එතකොට මේ ප්‍රාග්ධන ආයෝජන තීරණ ලක්ෂණ ටික ඔයාලා ලියා ගන්න ඕගොල්ලන් සටහන් පොතේ. ඊට පස්සේ දැන් අපි කතා කරමු මොනවද මේ ප්‍රාග්ධන ආයෝජන තීරණයක පියවර ටික කියලා. එහෙනම් දැන් අපි බලමු ප්‍රාග්ධන ආයෝජන තීරණයක් කරන්න අපි ගන්නා වූ පියවර මොනවද කියලා. දැන් එහෙනම් පියවර වලට. හරි අපි දැන් බලමු මොකද්ද මේ ප්‍රාග්ධන ආයෝජන තීරණයක ක්‍රියාවලිය මොකක්ද කියලා. නැත්නම් පියවර මොනවද කියලා. පළවෙනි එක තමයි ආයෝජන අවශ්‍යතා පුරෝගතනය කිරීම. මොකද ආයෝජන අවශ්‍යතා පුරෝගතනය කිරීම කියන්නේ. පුරෝගතනය කියන්නේ මොකද්ද? පුරෝගතනය කරනවා කියන්නේ මොකද්ද? විස්තර කරනවා වගේ දෙයක්. එහෙනම් අපිට ආයෝජනයක් අවශ්‍යයි කියලා අපි විස්තරාත්මකව ඉදිරිපත් කිරීමක් සටහන් කරන්න ඕන. මේකට තමයි අපි කියන්නේ ආයෝජන අවශ්‍යතා පුරෝගතනය කිරීම. මංගාව හිතන් මංගාව ලක්ෂයක මුදලක් තියෙනවා. මම මේක මොකක් හරි ආයෝජනයක් සඳහා යොදවන්න ඕන. අන්න ඒකට තමයි කියන්නේ ආයෝජන අවශ්‍යතාවය පුරෝගතනය කරනවා කියලා. දෙවෙනි එක තමයි විකල්ප ආයෝජන අවස්ථා හඳුනා ගැනීම. විකල්ප ආයෝජන අවස්ථා හඳුනා ගන්නවා කියන්නේ මොකද? ඔයගොල්ලෝ අහලා තියෙන ආර්ථික විද්‍යාව සම්පත්තල විකල්ප ප්‍රයෝජන තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක. මංගාව ලක්ෂයක් තියෙනවා. මම මේක කොහෙද ආයෝජනය කරන්නේ? මං යන්ත්‍රයකට ආයෝජනය කරනවද? මං ඉඩමක් ගන්න ආයෝජනය කරනවද? නැත්නම් මම ගොඩනැගිල්ලකට ආයෝජනය කරනවද? අපි දැන් මොකද? ලක්ෂ්‍ය ආයෝජනය කරන විකල්ප අවස්ථා තුනක් හඳුනාගත්තා. එහෙනම් ආයෝජනය කිරීමේදී මේ විකල්ප අවස්ථා හඳුනා ගන්න එක තමයි ඒ කියන්නේ. එහෙනම් විකල්ප ආයෝජන අවස්ථා හඳුනා ගන්නවා කියන්නේ ආයෝජනය කරන්නේ කුමන මාර්ගවලද කියලා අපි හඳුනා ගැනීමක් කරන්න ඕන. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. මුදල් ප්‍රවාහ කියලා කියන්නේ සරලවම මුදල් ගලා යාම සහ මුදල් ගලාගෙන එන. එහෙනම් මේ ආයෝජනය කරන නිසා මට කොච්චර මුදලක් යොදවන්න වෙනවද? ඒ යොදවන මුදලට මට කොච්චර මුදලක් ලැබෙයිද කියලා ඇස්තමේන්තු කරන එක තමයි කියන්නේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියලා. ඊට හතරෙනි විකල්ප ආයෝජන ශිල්ප ක්‍රම යොදාගෙන ඒ ඔස්සේ ඇගීමක් කරන්න ඕන. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ විශේෂ නිර්දේශිත අනුව තුනක් තියෙනවා මේ ශිල්ප ක්‍රම. මෙන්න මේ ශිල්ප ක්‍රම යොදාගෙන ඒව ඇගීමක් කරන්න. මේ ශිල්ප ක්‍රම යොදාගෙන කුමන ආයෝජනයේද
බලන්න ඕන. එතකොට ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක පිළිගෙවුම් කාලය, payback period. ඉංග්‍රීසියෙන් කියන්නේ payback period. දෙවෙනි එක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය, accounting rate of return. තුන්වෙනි එක ශුද්ධ වර්තමානයේ net present value. එතකොට මේ තියෙන ශිල්ප ක්‍රම තුන යොදාගෙන අපි බලන්න ඕන මේ ආයෝජනය කරනවද නැද්ද. එතකොට පස්වෙනි පියවර හොඳම ව්‍යාපෘතිය තීරණය කරනවා. මේ ශිල්ප ක්‍රම යොදාගත්තට පස්සේ අපි හඳුනා ගන්නවානේ මෙන්න මේ ව්‍යාපෘතිය හොඳයි කියලා. ඒකට තමයි කියන්නේ හොඳම ව්‍යාපෘතිය තීරණය කරන නැත්නම් හොඳම ආයෝජනය තීරණය කිරීම කියලා. හයවෙනි එක අන්තිම එක මුදල් යෙදීම හා ක්‍රියාත්මක කිරීම. අපි එතකොට තීරණය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නැත්නම් මෙන්න මේ ආයෝජනය තමයි හොඳම එක කියලා. එන්න හොඳම එක හඳුනාගෙන ඒකට අපි මුදල් යොදවලා ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට ඔයාලගේ විෂය නිර්දේශ අනුව නම් ඔයාලට ඉගෙන ගන්න තියෙන මේ ක්‍රියාවලීන් වලින් මෙන්න මේ කියන තුන විතරයි. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු ගන්න තියෙනවා. ශිල්ප ක්‍රම තුන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ශිල්ප ක්‍රම තුන යොදාගෙන මොන ආයෝජනයේද හොඳම ආයෝජනය කියලා තීරණය කරන්න තියෙනවා. එහෙනම් අපි ඊළඟ කොටසට යන් ඊළඟ කොටස තමයි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. එහෙනම් යන් අපි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරනවා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මොකක්ද මේ ආයෝජන තීරණයක මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කරනවා කියලා. ඒතකොට මුදල් ප්‍රවාහය කියන එක මොකක්ද මම සරලව කිව්වොත් මුදල් ගලාගෙන එන ඒවා, ඒ වගේම මුදල් ගලාගෙන යන ඒවා. අන්න ඒකට තමයි කියන්නේ මුදල් ප්‍රවාහය කියලා. එතකොට මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කරනවා කියන්නේ අපි කිසියම් ආයෝජනයක් කරාම මෙන්න මේ මුදල් ටික අපිට ලැබෙයි. ඒ වගේම මේ ආයෝජනය නිසා මෙන්න මේ මුදල් ටික අපිට ගෙවන්න වෙයි කියලා ඇස්තමේන්තු නැත්නම් කලින් විස්තර කරන එක තමයි කියන්නේ ඇස්තමේන්තු. මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කරනවා කියලා. එතකොට ඔයාලගේ මේ ආයෝජන තීරණ පාඩමේ වැදගත් දෙයක් තමයි මේ මුදල් ප්‍රවාහය සහ ඒ ආයෝජනයෙන් ලැබෙන ශුද්ධ ලාභය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. දැන් බලමු මොකක්ද මේ සම්බන්ධතාවය කියලා. දැන් මම කිව්වනේ මුදල් ප්‍රවාහය කියන්නේ මුදල් ගලාගෙන එනවා, ඒ වගේ මුදල් ගලාගෙන යාම. එතකොට ශුද්ධ ලාභය කියන්නේ සරලව මොකද්ද? ආදායමෙන් වියදම අඩු වෙන එක. මෙන්න මේ දෙක මුදල් ප්‍රවාහය සහ ශුද්ධ ලාභය සමාන වෙනවා එකම එක දෙයක් නැත්තම් මේ දෙක සමාන. අපි ඒක ඉස්සරහට බලමු. දැන් අපි බලමු මේකදී. ආයෙ මම කියනවා මුදල් ප්‍රවාහය කියන්නේ මුදල් ගලාගෙන යාම වගේ මුදල් ගලාගෙන එන. ශුද්ධ ලාභය කියන්නේ ආදායමෙන් වියදම අඩු වෙන එක. ආදායමෙන් වියදම අඩු වුණා ලැබෙන උත්තරේ තමයි ශුද්ධ ලාභය. දැන් බලමු ආදායමක් විදියට මේක සම්පූර්ණයෙන්ම ආයෝජන තීරණ වලට යොමු කරනවා. හරිද? වෙන පාඩම් එක බලන්න එපා. මේක ආයෝජන තීරණ වලට අදාළව තමයි මම මේක කියලා දෙන්නේ. හරිද? එතකොට ආයෝජන තීරණයක ආදායම කියන්නේ මුදල් ගලාගෙන එන. හොඳට මතක තියාගන්න. ආයෝජන තීරණයක ආදායම කියන්නේ මුදල් ගලාගෙන එන. ඒ වගේම ආයෝජන තීරණයක වියදම කියන්නේ මුදල් ගලාගෙන යාමද? මුදල් ගලාගෙන යාම තමයි. හැබැයි ඒකට තව එකක් එකතු වෙනවා. මම ඒක දැන් කියලා දෙන්නම්. වියදම් ආයෝජන තීරණයක වියදම් අපිට දෙකක් තියෙනවා. දැන් බලමු මොකක්ද මේ වියදම් වර්ග දෙක කියලා. එක තමයි මුදල් ගලාගෙන යන වියදම්. මුදල් ගලා යන වියදම්. දෙවෙනි එක තමයි මුදල් ගලාගෙන නොයන වියදම්. මුදල් ගලාගෙන නොයන වියදම්. වියදමක් තියෙනවා. ඒ වියදම් නිසා මුදලක් ගලාගෙන යන්නේ නැහැ. ඒව අපි හඳුන්වනවා මුදල් ගලා නොයන වියදම් කියලා. හරි. එතකොට ආයෝජන තීරණයක මුදල් ගලා යාම විදිහට හඳුන්වන්න පුළුවන් වියදම්. හැබැයි වියදම් වල දෙකක් තියෙනවා. මුදල් ගලාගෙන යන වියදම් වගේම මුදල් ගලා නොයන වියදම්. මොකක්ද මේ මුදල් ගලා නොයන වියදම කියන්නේ? මුදලින් නෙමෙයි මේ වියදම දරන්නේ. හැබැයි ඒක වියදමක්.
ඒ වියදම මම හඳුන්වනවා ෂය කියලා. ඒ වියදම මම හඳුන්වනවා ෂය. එහෙනම් ආයෝජන තීරණයක මුදල් ගලා නොයන වියදම මොකද්ද? ෂය. එහෙනම් මුදල් ප්‍රවාහය ශුද්ධ ලාභයත් අතර පවතින සම්බන්ධතාවයේ වෙනස මොකද්ද? ෂය. හොඳට මොකද? මුදල් ප්‍රවාහයත් ශුද්ධ ලාභයත් අතර පවතින සම්බන්ධතාවයේ වෙනස ෂය. එතකොට අපිට මේක ගොඩනගන්න පුළුවන් ගොඩනැගීමක්. එතකොට අපිට ගොඩනගන්න පුළුවන් මෙන්න මේ කියන දේ. දැන් අපි බලමු මුදල් ප්‍රවාහය දෘෂ්ටි කෝණය. මුදල් ප්‍රවාහය. අපි හිතමු අපි ගාව මුදල් ප්‍රවාහය තියෙනවා. මුදල් ප්‍රවාහය. මුදල් ගලාගෙන යාම සහ මුදල් ගලාගෙන ඒම. මම කියවනේ මුදල් ප්‍රවාහයත් ශුද්ධ ලාභය ආයෝජනයේ ශුද්ධ ලාභයත් අතර තියෙන වෙනස මොකක්ද? ෂය. එහෙනම් මුදල් ප්‍රවාහයෙන් ෂය අඩු කරපුවාම අපිට ගන්න පුළුවන් ශුද්ධ ලාභය ආයෝජනයේ ශුද්ධ ලාභය. ආයෝජනයේ මුදල් ප්‍රවාහයෙන් ආයෝජනයේ ෂය අඩු වුණාම අපිට ගන්න පුළුවන් ආයෝජනයේ ශුද්ධ ලාභය. එහෙනම් මම අඩු කරනවා ෂය අඩු වුණාට පස්සේ ලැබෙන පිළිතුර තමයි ශුද්ධ ලාභය කියන්නේ. ඒ වගේම මට තව විදිහකට ගොඩනගන්න පුළුවන් ශුද්ධ ලාභයට ෂය එකතු වුණාම මොකද්ද ලැබෙන්නේ? මුදල් ප්‍රවාහය. ශුද්ධ ලාභයට ෂය එකතු වුණාම අපිට ලැබෙනවා මුදල් ප්‍රවේණ. ශුද්ධ ලාභයට ආයෝජනයේ ශුද්ධ ලාභයට ෂය එකතු වුණාම අපිට ගන්න පුළුවන් මුදල් ප්‍රවාහය. මම හිතනවා ඔයගලන්ට දැන් ඒ සම්බන්ධතාවය තේරුණා කියලා. හරි අපි දැන් බලන්න යන්නේ ආයෝජන තීරණය ප්‍රාග්ධන ආයෝජන තීරණයක මුදල් ප්‍රවාහ අපි කොහොමද හඳුනාගන්නේ? ඉතින් ඒක ගානක් ඇසුරින් හඳුනාගමු. මෙතන මේ මම ගානක් දීලා තියෙනවා. මේ ගාන ඔයගොල්ලෝ සටහන් කරගන්න ඉක්මනට. මේ ගානේ දෙන්න පුළුවන් හැම විදිහක. ඒ කියන්නේ මුදල් ප්‍රවාහය ඇති වෙන්න පුළුවන් හැම විදිහෙම දීලා තියෙනවා. මීට වඩා නම් එන්නේ නැහැ. එහෙනම් මම සටුකොළ ගාන සටහන් කරන අතරේ මම ඔයගලන්ට ගාන කියවන්නම්. කිසියම් සමාගමක් නවයන්ත්‍රයෙන් මිලදී ගැනීමට අදහස් කරමින් සිටී. නවයන්ත්‍රයේ පිළිවෙල ලක්ෂ්‍යයි ඵලදායී ජීව කාලය වසර 5යි සුන්කුණාගේ 10යි සවිකිරීමේ වියදම 20යි. නවයන්ත්‍රයේ ව්‍යාපෘතිය ආරම්භයේදී අවශ්‍ය කාරක ප්‍රාර්ථනාවේ රුපියල් 20000යි ඒ ජීව කාලයේ අවසානයේදී නැවත ලබාගත හැකිය. පැරණි යන්ත්‍රයේ රුපියල් 40000කට විකිණිය හැක. ඊට පස්සේ නව යන්ත්‍රයේ නිමෙන් ප්‍රමාණය දීලා තියෙන වර්ෂය 0.12345. බිඳුව කියන එක මම තේරුම් මම කියලා දෙන්නම්. ඒකක පළවෙනි බිඳුවේදී නැහැ 1500 1800 2800 1700 සහ 2000 නිමයන් ඒකකයක් රුපියල් 20කට විකිණිය හැක. ඒකකයේ විචාල්‍ය පිරිවැය රුපියල් 5කි. නව යන්ත්‍රයේ වාර්ෂික නඩත්තු පිරිවැය රුපියල් 10000කි. එහෙනම් මේ ගාන ඔයගොල්ලෝ ඉක්මනට ලියලා යන්න වීඩියෝ එක පෝස්ට් කරලා දැන් මම ඉක්මනට යනවා කොහොමද මේකෙන් අපේ මුදල් ප්‍රවාහය කියන්නේ මුදල් ගලාගෙන ඒන් මොනවාද ගලාගෙන නොයාම ගලාගෙන යාම මොනවාද කියලා හඳුනාගමු. ඊට පස්සේ අපි අදිරියට එනවා. යම් අපි ඊළඟ එකට මේ ගාන ඇසුරේ මොනවාද අපේ ආයෝජනයේ මුදල් ගලාගෙන ඒන් සහ මුදල් ගලාගෙන යාම. හරි අපි දැන් බලන්න යන්නේ මේ ගානේ. මුදල් ගලාගෙන ඒ කියන්නේ ගනුදෙනුව විතරක් මම ඉස්සෙල්ලා ඔයගලන්ට ලියලා පෙන්නන එක. ගනුදෙනුව මොකක්ද කියලා ඔයාලට ඉස්සෙල්ලා තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ එකට ගිහින් බලමු. මුදල් ගලාගෙන ඒම සහ මුදල් ගලාගෙන යාම හඳුනා ගන්න යන්නේ. එහෙනම් අපි යමු ගානට. ගානේ මොකද්ද? නව යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ්‍ය. ඒ කියන්නේ නව යන්ත්‍රය ආයෝජනය කරන්න නම් අපිට ලක්ෂයක් මුදලට දෙන්න. ලක්ෂයේ මුදලක් දෙන්න ඕනේ. එහෙනම් නව යන්ත්‍රයේ පිරිවැය කියන්නේ මොකද්ද? අපේ මුදලක් එළියට යනවා. එහෙනම් මුදල් ගලා යාම. එහෙනම් නව යන්ත්‍රයේ පිරිවැය මොකක්ද? ඒක මුදල් ගලා යාම. එහෙනම් මම මුදල් ගලා යන්නට මම ලියනවා නව යන්ත්‍රයේ පිරිවැය. නව යන්ත්‍රයේ සඳහා දරන පිරිවැය මුදල් ගලාගෙන යාම. ඊට පස්සේ ගානට ඵලදායී ජීව කාලය වසර 5ක් කියලා දීලා තියෙනවා. ඒක මොකද? මුදල් ගලා යාමක් ගලා යාමක්වත් නෙමෙයි. සුන්පුණාගේ රුපියල් 10000යි. ඒ කියන්නේ
ඵලදායී ජීව කාලය අවසන් වෙලා මේ යන්ත්‍රයෙන් අපිට රුපියල් 10000ක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සුන්බුන් ටික විකුණන රුපියල් 10000ක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට යන්ත්‍රයක් අවුරුදු ගාණක් පාවිච්චි කරාට පස්සේ පාවිච්චි කරන්න බැරි වෙනකටපත් වෙනවනේ. එතකොට මේ යන්ත්‍රයේ තියෙන යකඩ ටික ලේසියෙන් ඔයගොල්ලෝගේ භාෂාවෙන් කාටද? බෝතල් පත්තරකාරයට විකුණන්න පුළුවන්. එහෙම හිතන්න. එතකොට මේක වික්කලා පස්සේ ඒකෙන් ලැබෙනවා රුපියල් 10000ක ආදායම. එතකොට මේ ගානට අනුව මේ යන්ත්‍රයේ තියෙන යකඩ කෑලි ටික වික්කට පස්සේ 10000ක ආදායමක් එනවා. එහෙනම් මේ සුන්බුන් අගේ මොකද්ද? මුදල් ගලාගෙන ඒමක්. ඒ සුන්බුන් ටික විකුණලා අපිට මුදල් ටිකක් ලැබෙනවා. එහෙනම් සුන්බුන් අගේ කියන්නේ මුදල් ගලාගෙන ඒම. මුදල් ගලාගෙන ඒ සුන්බුන් අගේ. ඊට පස්සේ ගන්නට යන්ත්‍රයේ එමෙන්න නව යන්ත්‍රයේ රුපියල් ඊට පස්සේ මුගන්නට සවි කිරීමේ වියදම 20000. මේ යන්ත්‍රය ගත්තට පස්සේ සවි කිරීමේ වියදමක් දරන්න ඕන 20000. එහෙනම් සවි කරන්න මුදලක් වැය වෙනවා. එහෙනම් මුදල් ගලාගෙන යම. එහෙනම් මේක හඳුනා ගන්නවා සවි කිරීමේ වියදමක් කියනවා. සවි කිරීමේ වියදම මුදල් ගලාගෙන යාම. හරි ඊට පස්සේ අපි බලමු යන්ත්‍රයේ ගත්තී මුලදී රුපියල් 20000ක කාරක ප්‍රාග්ධනයක් ගෙවන්න ඕන. කාරක ප්‍රාග්ධනය 20000ක් ගෙවන්නේ. එතකොට ඒකක් මොකක්ද? මුදල් ගලාගෙන යන. එහෙනම් කාරක ප්‍රාග්ධනය හැබැයි මොකද්ද කියන්නේ? ජීව කාලය අවසානයේදී මේක අපිට නැවත අය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් ගලාගෙන යනවා මුලදී අවසානයේදී මුදල ආපහු ගලාගෙන එනවා. එහෙනම් කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද මේකෙදි? මුදල් ගලාගෙන යාමක් වගේම මුදල් ගලාගෙන ඒමක්. එහෙනම් කාරක ප්‍රාග්ධනය අපිට මුදල් ගලාගෙන ඒමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ගාන කියනවා පැරණි යන්ත්‍රයේ කීයකට විකුණන්න පුළුවන්ද මේක නිසා? පැරණි යන්ත්‍රය රුපියල් 40000කට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ නව යන්ත්‍රය ගන්නේ පැරණි යන්ත්‍රය විකුණලා. එහෙනම් පැරණි යන්ත්‍රය රුපියල් 40000කට විකුණන්න පුළුවන්. එහෙනම් පැරණි යන්ත්‍රය විකුණලා ලැබෙන මුදල මොකක්ද? අපි මුදල් ගලාගෙන ඒම. එහෙනම් පැරණි යන්ත්‍රයේ වටිනාකම මේක මුදල් ගලාගෙන ඒමක්. හරි ඊට පස්සේ ගාන දීලා තියෙනවා නව යන්ත්‍රයේ නිමය ප්‍රමාණය. වර්ෂ දීලා ඒකක දීලා. ඒ වගේම යටින් දීලා තියෙනවා මොනවාද? ඒකකයක් විකුණන්න පුළුවන් ගාන. ඒ කියන්නේ අවුරුද්දකට අපිට මෙච්චර ඒකක ප්‍රමාණයක් නිපදවන්න පුළුවන්. ඒ එක ඒකකයක් රුපියල් 20කට විකුණන්න පුළුවන්. එහෙනම් ඒකක විකුණු නේද? මේක විකුණුම් නේද? එහෙනම් අපේ ආදායම මේ අවුරුදු 5 තුළදී අපිට මේ විකුණුම් ආදායම ලැබෙන. එහෙනම් මේ විකුණුම් ආදායම ලැබෙන එක මොකක්ද? අපේ මුදල් ගලාගෙන ඒම. එහෙනම් විකුණුම් මේ යන්ත්‍රයෙන් නිපදවන ඒකක විකුණුම් කියන්නේ මුදල් ගලාගෙන ඒම. ඒක මම මුදල් ගලාගෙන ඒම යටට දානවා. විකුණුම්. ඒ වගේම මේක මේ ඒකක නිපදවන්න අපිට විචල්්‍ය පිරිවැයක් දරන්න වෙනවා. ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 5ක් කියලා සටහන් කරලා තියෙනවා. එහෙනම් විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? මේ ඒකක නිපදවන්න යන මුදල. ඒ කියන්නේ මුදල් ගලාගෙන යාමක්. එහෙනම් ඒකක විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? මුදල් ගලා යාම. එහෙනම් විචල්්‍ය පිරිවැය කියලා මුදල් ගලා යාම වලට මම දානවා. අවසාන එක තමයි වාර්ෂිකව දැරීමට සිදුවන නඩත්තු පිරිවැය. කීයද? 10000යි. හැම අවුරුද්දෙම මේ යන්ත්‍රය සඳහන් නඩත්තු කරන්න 10000ක පිරිවැයක් නැත්නම් වියදමක් දරන්න ඕනේ. මේ වියදම මුදල් ගලාගෙන යනවා. එහෙනම් නඩත්තු පිරිවැය කියන්නේ මුදල් ගලාගෙන යනවා. හරි. දැන් මම හිතනවා කොහොමද දැන් මුදල් ප්‍රවාහය ගානක් හඳුනාගෙන මේව මුදල් ප්‍රවාහය ගලාගෙන යන සහ ගලාගෙන යාම කියලා හඳුනා ගන්න කියලා. එහෙනම් ඊළඟ කොටසට යන්න.
මෙන්න මේව අගයන් සහිතව අපි අදාළ වර්ෂ වලට දාන්නේ කොහොමද කියලා බලන්න. හරි දැන් බලමු කොහොමද මේ වටිනාකම් එක්ක අපි මුදල් ප්‍රවාහය හඳුනාගන්නේ කියලා. එතකොට මම මෙහෙම නෝට් කරා වර්ෂය 0.1 2 3 4 5. මේකදී මම සටහන් කරලා තියෙනවා බිඳුව කියලා එකක්. හරි බිඳුව. අද මම යන්ත්‍රය ගන්නවා නම් මම අයිති මේ බිඳුව කියන වර්ෂයට. ඒ කියන්නේ වර්තමානයේ අයිති වෙන්නේ බිඳුව කියනාගේ විදිහට ගන්නවා. එතකොට ඊළඟ අවුරුද්ද මගේ පළවෙනි අවුරුද්ද. මම යන්ත්‍රය ගන්නවා තාම මගේ අවුරුද්දක් තිබිලා නැහැ යන්ත්‍රය අරගෙන නේද? ඒ වගේම මේ කාර්යගෙන අවුරුද්දක් ඉන්නම තමයි පළවෙනි වර්ෂය කියලා හඳුනගන්නේ. අවුරුදු දෙකක් පිරුණම දෙවෙනි වර්ෂය කියලා හඳුනගන්නේ මේ විදිහට. එතකොට මම මේ වර්තමානයේ කරන ඒව අයිති වෙන්නේ බිඳුව කියන එකට. එහෙනම් අපි යමු දැන් කොහොමද ගන්නෙ කියලා. හරි එතකොට දැන් යමු ගානට. නව යන්ත්‍රයක් මිලට ගන්නවා නේද? එතකොට මේ නව යන්ත්‍රේ මිලට ගන්න කවද්ද? වර්තමානයේ. එහෙනම් වර්තමානයේ මිලට ගන්නවා නම් ඒකයි වෙන්නේ මෙන්න මේ බිඳුවේ එක්කෙනාට. කීයද දැන් යන්ත්‍රේ පිරිවැය? ලක්ෂය. මුදල් ගලායමක්ද ගලා නොයාමක්ද කියලා බලන්න. මේ ගලායමක්ද ගලා යාමක්ද කියලා බලන්න. එහෙනම් මේ මොකද්ද? මුදල් ගලා යාමක්. එහෙනම් නව යන්ත්‍රේ පිරිවැය කියන්නේ මුදල් ගලා යාමක්. එහෙනම් වර්ෂය කියන එක මේ මම විස්තරේ తీරුන මේ ගන්නවා. නව යන්ත්‍රයේ පිරිවැය බිඳුවකින් මම මේ වර්තමානයේ කරනකොට මේකයි බිඳුවට. එහෙනම් මොකද්ද? මුදල් ගලා යාමක්නේ. මුදල් ගලා යාමක් නම් මම මේක අඩු කිරීමක් විදියට වරහන් ඇතුලේ පෙන්නනවා. එහෙනම් වරහන් ඇතුලේ දාලා පෙන්නනවා ලක්ෂයයි කියලා. තේරුණාද? මම මේ ඉන්න වර්තමානයේදී මේ බිඳුව කියන එක එනවා. එතකොට මම මේ යන්ත්‍රය ගන්න වර්තමානයේ අදනේ. එහෙනම් යන්ත්‍රය අද ගන්නකොට මේ සඳහා මම පිරිවැයක් දානවා. මේ පිරිවැය නිසා මගේ මුදල් එළියට යනවා. එහෙනම් මුදල් එළියට යන හින්දා මම මේක අඩු කරලා පෙන්නනවා. ඊට පස්සේ යමු මේ යන්ත්‍රයේ කීයද පළදායි ජීව කාලය වසර 5යි සුන්බුන්නගේ 10යි. ඒ කියන්නේ වර්ෂයේ මේ යන්ත්‍රය පාවිච්චි කරාට පස්සේ මම මෙන්ට මේ යන්ත්‍රය විකුණලා 10000ක මුදල් ලැබීමක් ගන්න පුළුවන්. එහෙනම් සුන්බුන්නගේ කියන්නේ මුදල් ලැබීමක්. හැබැයි ලැබෙන්නේ කවද්ද? මේ පළදායි ජීව කාලය අවසානයේදී. ඒ කියන්නේ අවුරුදු 5ක් පිරුණාට පස්සේ. එහෙනම් ඒකයි වෙන්නේ මෙන්න මේ කියන එක. එහෙනම් සුන්බුන්නගේ ඒකයි කාටද? මෙයා මුදල් ගලාගෙන එනවා. එහෙනම් මුදල් ගලාගෙන එන හින්දා 10000ක් දාහම අඩු කරන්නේ නැහැ. මොකද මුදල් ගලාගෙන යන්නේ නැහැ. අපිට මුදල් ඉස්සරහදී එනවා. ඊට පස්සේ යමු ගානට මේ යන්ත්‍රයේ සවි කිරීමේ වියදම 20000යි. මේ යන්ත්‍රය මම අද ගෙනාවට පස්සේ මට වැඩිපුර සවි කිරීමේ වියදම දරන්න වෙනවා. එහෙනම් මේ සවි කිරීමේ වියදම දරන්නේ වර්තමානයේ. නම් වර්තමානයේ කියන්නේ මොන වර්ෂයේද? බිඳුව වර්ෂයේ. නම් සවි කිරීමේ වියදමක් කියන්නේ මුදල් පිටතට ගලාගෙන යාම. එහෙනම් සවි කිරීමේ වියදම් කීයද වටිනාකම? 20000. එහෙනම් සවි කිරීමේ වියදම් 20000යි. මුදල් ගලාගෙන යාම පිටතට ගලාගෙන යාමක් හින්දා තමයි මම වරහන්නට අඩු කරලා පෙන්නන්නේ. ඊට පස්සේ පැරණි යන්ත්‍රය අපිට විකුණන්න පුළුවන් රුපියල් 40000ක. මේ යන්ත්‍රය අලුත්යක් ගන්න නිසා පැරණි යන්ත්‍රය 40000කට විකුණන්න පුළුවන්. ඒතර මේ පැරණි යන්ත්‍රය විකුණන්නේ අදනේ වර්තමානයේදී. එහෙනම් මේකයි බිඳුවට. මුදල් ලැබීමක්ද මුදල් යාමක්ද? මුදල් ලැබීම. මොකද විකුණන නිසා ආදායමක් නෙවෙයි. එහෙනම් පැරණි යන්ත්‍රයේ පිරිවැය කියන්නේ මුදල් ලැබීමක්. වර්තමානයේ කියන බිඳුවේ. පැරණි යන්ත්‍රයේ පිරිවැය කීයද? 40000යි. මුදල් ලැබීමක්. ඊට පස්සේ ගාන කියලා තියෙනවා කාරක ප්‍රාග්ධනයක් දරන්න වෙනවා රුපියල් 20000ක. රුපියල් 20000ක කාරක ප්‍රාග්ධනයක් දරන්න වෙනවා. රුපියල් 20000ක කාරක ප්‍රාග්ධනයක් දරන්න වෙනවා. මේකද කියලා තියෙනවා වර්ෂය. ඒ කියන්නේ මේ ආයතනේ පටන් ගත්තී දරනවා මේ කාරක ප්‍රාග්ධනය. හැබැයි මේකේ කාලය ඉවර වෙලා ජීව කාලය ඉවර වෙලා මේ කාරක ප්‍රාග්ධනය නැවත ගන්න පුළුවන්. අපි ඉස්සෙල් සටහන් කරමු මුලදී ගෙවන එක. ඒ කියන්නේ මේ 20000 මුලදී. ඒ කියන්නේ ආරම්භය කියන්නේ බිඳුව වර්ෂය. නම් කාරක ප්‍රාග්ධනය බිඳුව වර්ෂය කීයද?
මේ අපි වර්තමානයේ දීලා ගන්නේ 20000. ඒ කියන්නේ මුදල් ගලාගෙන යාම ඒ නිසා වරහන් ඇතුලේ දාන්න. එතකොට ජීව කාලේ ඉවරුණාම මේක ගන්න පුළුවන් ආයේ 20000. එහෙනම් අවුරුදු 5ක් ගියාට පස්සේ මේ 20000 අපිට නැවත ලබා ගන්න පුළුවන්. එහෙනම් පස්සේනේ අවුරුදු 20000 අපිට ඒක නැවත ලැබෙනවා. එහෙනම් 20000 නැවත ලැබෙන එක වරහන් ඇතුලේ දාන්නේ නැහැ. හරි ඊට පස්සේ දීලා තියෙනවා යන්ත්‍රයේ නිමෙන් මේක ගන්න අවුරුද්දෙන් අවුරුද්ද බිඳුවෙනි වර්ෂේ නැහැ කොහොමද? බිඳුවෙනි වර්ෂේ ඉතින් පළවෙනි අවුරුද්දේ 1500 දෙකේ 1800යි ඒ විදිහට දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ විකුණුම් ඒකකයක වටිනාකම දීලා තියෙනවා. විචාල්‍ය පිළිවෙයි දීලා තියෙනවා. එහෙනම් මේකෙන් මොකද කරන්න පුළුවන්? මේ අවුරුද්දේ අපේ විකුණුම් වටිනාකම හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි ගමු අවුරුදු වල විකුණුම් වටිනාකම කීයද කියලා. විකුණුම් නැහැ බිඳු වර්ෂයේ තේරුණාද? මේක වර්තමානයේ විකුණන්නේ නැහැ. මේක පාවිච්චි කරලා පළවෙනි අවුරුද්දේ තමයි මේක විකුණන්නේ. කියන අද නෙමෙයි මේක විකුණන්නේ නේද? එහෙනම් වර්තමානයට අයිති නැහැ. මේක විකුණන්නේ ඊළඟ එකේ ඉඳලා. එතකොට පළවෙනි අවුරුද්දේ විකුණුම් මේකක 1000 පළවෙනි අවුරුද්දේ නිෂ්පාදනය කරනවා 1500ක්. ඒකකයක දැන් වටිනාකම කීයද 20. 1500 20න් වැඩි කරලා උත්තරේ මෙතනට දානවා. ඒක මොකද්ද? මුදල් ගලාගෙන ඒම. එතකොට 1500 වැඩි කිරීම 20. 30000. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ගන්න 1800 වැඩි කිරීම 20. 36000. ඊට පස්සේ 2800 වැඩි කිරීම 20. 1700 වැඩි කිරීම 20. අවසාන එක 2700. අවසාන එක 2700 වැඩි කිරීම 20. 54000යි. එතකොට පළවෙනි අවුරුද්දේ විකුණුම් මාල 20000යි, දෙකේ 36000යි, තුන්වෙනි එකේ 56000යි, හතරවෙනි එකේ 34000යි, අවසාන එකේ 54,000. මේ මොකද්ද? විකුණුම් ආදායම. ඊට පස්සේ මේ විකුණුම් වලට අදාළව විචල්්‍ය පිරිවැයක් තියෙනවා. එහෙනම් මේ විචල්්‍ය පිරිවැය මොකක්ද? අපේ මුදල් ගලාගෙන යනවා. එතකොට ඒකකයකට විචල්්‍ය පිරිවැය 5යි. අපි ගාව දැන් තියෙනවා ඒකක ගාන වර්ෂයකට නිපදවන. එහෙනම් දැන් අපි ගමු විචල්්‍ය පිරිවැය කීයද කියලා. විචල්්‍ය පිරිවැය බිඳුව අවුරුද්දේ නෑ. ඊට පස්සේ 1 2 3 4 5 වලට තමයි මේ විචල්්‍ය පිරිවැය. එතකොට පළවෙනි අවුරුද්දේ විචල්්‍ය පිරිවැය විදිහට අපිට ගන්න පුළුවන් 5 වැඩි කිරීම 1500 කීයද? ඒක පළවෙනි අවුරුද්දේ විචල්්‍ය පිරිවැය 7500 වැඩි කිරීම 5500. මුදල් ගලාගෙන යාමක් නිසා තමයි අඩු කරන වරහන් ඇතුළේ පෙන්වන්නේ. දෙවෙනි අවුරුද්දේ විචල්්‍ය පිරිවැය 1800 වැඩි කිරීම 9000. තුන්වෙනි අවුරුද්දේ 2800 වැඩි කිරීම 5. හතරවෙනි එකේ 1700 වැඩි කිරීම 5. පස්වෙනි අවුරුද්දේ 2700 වැඩි කිරීම 5. හරි ඔය විදිහට අපි විචල්්‍ය පිරිවැය දැන් අපේ මුදල් ප්‍රවාහයට ඇතුළත් කරා. ඊට පස්සේ අවසාන එක හැම අවුරුද්දෙම තරම් වෙනවා මොකද්ද මේ අංශය වෙනුවෙන්? රුපියල් 10000ක නඩත්තු වියදම. ඒ කියන්නේ හැම අවුරුද්දෙම මෙන්න මේ අවුරුදු වල 10000ක නඩත්තු පිරිවැයක් දාන්න වෙනවා. පිරිවැයක් කියන්නේ වියදමක්. වියදමක් කියන්නේ නම් මුදල් එළියට යනවා. එහෙනම් හැම අවුරුද්දෙම නඩත්තු පිරිවැයක් විදිහට මුදල් එළියට යනවා රුපියල් 10000. එහෙනම් ඒක දානවා මම නඩත්තු පිරිවැය 10000 ගානේ හැම අවුරුද්දෙම ගලාගෙන යනවා. හරි දැන් මේ ගානට අනුව දැන් මම මගේ මේ අභ්‍යාසයට අදාළ මුදල් ප්‍රවාහය සියල්ලම මම දාලා තියෙනවා. එතකොට හැම අවුරුද්දකම මම හඳුනාගත්තොත් මට මුදල් ප්‍රවාහය ටික ගන්න පුළුවන්. ඒක කියනවා ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා. එහෙනම් මේ ටික අඩු කරලා මෙතනට ගන්න. එතකොට මේ හැම අවුරුද්ද විශේෂයෙන් මේ අවුරුදු වල මේක අවශ්‍ය නැහැ. හැබැයි මේක අපිට ගන්න පුළුවන්. මේක හැම අවුරුද්දකම මේ අගය ගත්තට පස්සේ ඒක ලැබෙනවා අපිට ශුද්ධ මුදල් ප්‍රවාහය කීයද කියලා.
ඊට පස්සේ වැදගත්ම දේ තමයි මම කලින් කිව්වා මුදල් ප්‍රවාහයේ ශුද්ධ ලාභය අතර දැන් මේ ආයෝජන තීරණයකට අදාළව වෙනස ඇති වෙන්නේ කුමක් නිසාද? ෂෙයා කියන දේ නිසා. එහෙනම් මෙන්න මේ මුදල් ප්‍රවාහය ගත්තට පස්සේ ඒකේ ෂෙයා අඩු කරලා හැම අවුරුද්දකම ෂෙයා අඩු කරලා අපිට ගන්න පුළුවන් ශුද්ධ ලාභය. එහෙනම් කොහොමද ෂෙයා ගන්නේ? ෂෙයා ගන්න විදිහ ලේසි. ගාන දීලා තිනවා. නාමයන්ත්‍රයේ පිරිවැය ලක්ෂයයි. සුන්ගුණගේ 10යි. පළදායි ජීවකාලය වසර 5යි. එහෙනම් අපි ගමු කොහොමද වාර්ෂික ෂෙයා ගන්න කියලා මම මතක් කරගන්නත් එක කරන්න. පිරිවැය ලක්ෂයයි සුන්ගුණගේ 10යි. කීයද එතකොට? 90යි. 90 බෙදනවා 5යි. 90 බෙදනවා 5යි. ඒතර 90 බෙදලා 5න් ආපහු කීයක් එනවද? 90 5න් බෙද්දම 18000 කියන. එහෙනම් හැම අවුරුද්දෙම අපේ ෂෙයා වියදම් විදිහට රුපියල් 18000. ෂෙයා වියදම් කීයද? 18000. එහෙනම් මුදල් ප්‍රවාහයෙන් හැම අවුරුද්දෙම මුදල් ප්‍රවාහයෙන් අපේ ෂෙයා අඩු වුණාම ෂෙයා අඩු වුණාම ඒ කියන්නේ 18000 ගානේ හැම අවුරුද්දෙම අඩු වුණාම අපිට ගන්න පුළුවන් මොකද්ද? ශුද්ධ ලාභය. මුදල් ප්‍රවාහයෙන් ෂෙයා අඩු වුණාම අපිට ගන්න පුළුවන් ශුද්ධ ලාභය. මම හිතනවා මේක තේරුණා කියලා. අපි දැන් ගත්තා කලින් මොකද කරේ? මුදල් ප්‍රවාහය ගනුදෙනු විතරක් හඳුනාගත්තා. මේක මුදල් ගලාගෙන යනවද? මේක මුදල් ගලාගෙන එනවද කියලා. ඊට පස්සේ ගනුදෙනුවයි වටිනාකම එක්ක දැන් අපි සටහන් කරා. එකකින් එක සටහන් කරා. ඊට පස්සේ අපි හැම අවුරුද්දෙම ශුද්ධ මුදල් ප්‍රවාහය ගත්තා. මේක අඩු කරලා ගන්න, අඩු කරලා එකතු කරලා ගන්න තියෙනවා බලකට ගන්න. ඊට පස්සේ මම කිව්වා කලින් මුදල් ප්‍රවාහය ආයෝජනයේ මුදල් ප්‍රවාහය ශුද්ධ ලාභය අතර තියෙන එකම වෙනස මොකද්ද? ෂෙයා වීම. නිත්පොවලක විශේෂ නිර්දේශනාවල ෂෙයා වීම. හරිද? එක මතකද? එතකොට ශුද්ධ මුදල් ප්‍රවාහයේ ෂෙයා වීම අනුනම් අපිට ලැබෙන උත්තරේ ශුද්ධ ලාභය. හිතනවා මේ පාඩම ඕගලන්ට තේරෙන්නේ නැති. එතකොට අද මම කරේ ප්‍රාග්ධන ආයෝජන තීරණවල හැඳින්වීම කොටස විශේෂයෙන් හැඳින්වීම කොටසේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන මුදල් ප්‍රවාහය ස්ථිරමේන්තු කරන එක කියලා. ඉතින් ඊළඟ මේක කොටස තියෙන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය, පිළිගෙවුම් කාලය සහ ශුද්ධ වර්තමාන. ඉතින් මේක මම වෙනම වීඩියෝකින් කියන්න නැත්නම් ඊළඟ ඒ තුනම එකට කරන්නකෝ කොටස් තුනක් යටතේ කරන්න. එතකොට ඕගොල්ලන්ට අධ්‍යයනය කරන්න ලේසි. ඔක්කොම එක කොටේ කරලා ඔයාලට අමාරු. ඒකින්ද තමයි හැම එකක්ම කොටසින් කොටස මේ පාඩමේදී කරන්නේ. තාමත් වැදගත් පාඩමක්. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය කියන්නේ ගිණුම් කරන පත්‍රයේ මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 218ක් එනවා. 218ක් 100ට ගත්තොත් කියන්නේ ලකුණු 9ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේක. හොඳට පාඩම් කරන්න මේ ටික හොඳට අවධානය යොමු කරන්න. ඉක්මනට මම ඊළඟ වීඩියෝ එක දාන්නම්. ඒක තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සහ පිළිගෙවුම් කාලය ශුද්ධ වර්තමානගේ. මේක මම ඉක්මනට දාන්නම්. මොකක් නොතේරෙන තැනක් තියෙනවා මට කෝල් එකක් දාන්න නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉදිරියට ඕන කරන පාඩම් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒක ගෙනල්ලා දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.